සිහින නෙළුම් මල ජීවිත පොකුණේ දැස අභියස පිපිසැලේ දැස අභියස පිපිසැලේ සිහින නෙළුම් මල ජීවිත පොකුණේ තුන්යම ගත වූ ජීවිතයේ අරුණල් නැගෙන පබාතලේ තුන්යම ගත වූ ජීවිතයේ අරුණල් නැගෙන වැඩියෙන් කියන නමක් බවට පහන්මෙට නිර්මාණ කේන්ද්‍රය පත් වෙලා තිබෙනවා. එහි සමාජිකාවන් විශාල පිරිසක් අද දවසේ මේ ස්ථානයට සපත් වෙලා ඉන්නේ. එhmenan අපිට අවසරයි අද දවසේදී සියලු සම්භාවනීය අමුත්තන් පිළිගෙන මේ කටයුතු ආරම්භ කරන්නට මේ ස්ථානයේ පැමිණලා ඉන්න අතිවිශාල ජනතාවක් මේ රචනා කළේ මහාගම නිර්මාණ කේන්ද්‍රයේ ඉන්න යමුනා මාලී පෙරේරා සංගීතවත් කළේ ආචාර්ය රෝහන් වීරසිංහ ගායනා කළේ විශාරද සුනිල් එදිරිසිංහ අපි අද මේ කටයුත්ත ආරම්භ කරන්නත් ඊයේ මහා දක්වමින් තමයි එතුමන් ඇතුළු අපේ සාහිත්‍ය කේන්ද්‍ර කලා කේන්ද්‍ර සරුසාර කර සියලු දෙනා පිළිබඳව ගුණානුස්මරණය කරන්නේ. එhmenan අපි ඡායාරූපය අසල පුෂ්පෝපහාර පවත්වා ගෞරව කරන්න පුළුවන්. එhmenan අපි ආරාධනා කරනවා ගීතේ ප්‍රචාරය කරන්නට ඒ සමගම පුෂ්පෝපහාර පූජාව පැවැත්වීමටත් අපේ මහාබත් නිර්මාණ කේන්ද්‍රයේ සමාජිකාවන්ට ආරාධනා කරනවා ඒ කටයුත්ත කරන හැටියට ගීතේ ප්‍රචාරය වෙන අතරතුර Kule, ipe gulu,
අරුත සඳ මිස නැත ඔබමා ඉරුත හිරුම මිස නැත ඔබමා සොයා කුමට පෙරසෙනු ඔබමා ඔබට ඔබ මිස නැත ඔබමා ඔබට ඔබ මිස නැත ඔබමා ඔබට ඔබ මිස නැත ධර්මසිරි ශ්‍රී නාමයට උපහාර දැක්වූ ධර්මසිරි ගමගේ ශ්‍රීමතානන්ගේ ආදරණීය සොයුරිය ලතා ගමගේ මහත්මිය ප්‍රදාන පහන්වැට සියලු සමාජික සමාජිකාවන්ටත් එතුමන්ට ගෞරව පිණිස නැගී සිටි ඔබ හැම දිනාටමත් බෙහෙවින් ස්තුතියි. අද අනුර සෙනවිරත්න ග්‍රන්ථ ත්‍රිත්වයක් එළිදක්වන දවසේ ගහටත් වරිපනම් අංකයක් කියන කෙටි කතා සංග්‍රහය ඒ වගේම අලුත් ගෙදර ළමයි කියන යොවුන් සාහිත්‍ය කෘතිය සමග භීෂණයේ කුරිරු මුහුණුවර කියන ග්‍රන්ථය ග්‍රන්ථ ත්‍රිත්වය අදෙලි දැක්කේ. දැන් මේ ග්‍රන්ථ තුනම ප්‍රකාශයට පත් කළේ එකම ආයතනයක් මගින්. මේ දවස්වල වැඩිපුරම කියවෙන ෆාස්ට් පබ්ලිෂින් ප්‍රයිවට් ලිමිටඩ් එහෙම නැත්නම් සුරස පොත්හල. අපි මුලින්ම මේ පොත්හලේ අධිපති අපි හැමෝගෙම ආදරය දිනාගත්ත අපි හැමෝගෙම හිතවතා ප්‍රේම් දිසානායක මහතාට ආරාධනා කරනවා එම ග්‍රන්ථ ත්‍රිත්වය කර්තෘවරයාට පිරිනමන හැටියට. වේදිකාව අභියසදී කටයුත්ත සිද්ධ වෙයි. දැන් ප්‍රේම් දිසානායක මහතා විසින් එම ග්‍රන්ථ අනුර දිසානායක මහතාට අනුර සෙනවිරත්න මහතාට බාර දෙනවා. අනුර බී සෙනවිරත්න මහතා රචිත ග්‍රන්ථ බාරගත් මොහොතයි ඒ. එමනම් අපි ඉස්සෙල්ලාම මුල් කොටස පන්සලට අපි මේ අගසස් දානයක් හැටියට ඒ ග්‍රන්ථ ත්‍රිත්වය මුලින්ම පූජා කරන්නේ පූජා කරනු ලැබුවා රුවන්වැලි සෑයේ අධිපති පල්ලේගම හේමරතන නායක පානන් වහන්සේට නුවර කලාවේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ පාමුල අනුර සෙනවිරත්නයන් අනුරාධපුරයට ගිහිල්ලා ඒ පොත් තුන පූජා කළා. ඊට පස්ව දැන් අද පළමුවෙන්ම අත්තනගල්ල රජමහා විහාරාධිවාසී කුරුකුලාන සිරි සීවලී ස්වාමීන් වහන්සේ වෙත එම ග්‍රන්ථ පිළිගැන්වීම අනුර සෙනවිරත්නයන් විසින් සිදු කරනවා. මේ කාර්යය සඳහා පිටපතක් සකස් වෙලා තියෙනවා. ඒක දීර්ඝයි. ඒ නිසාම දෙන්නේ වෙන් කරලා තියන මේ කටයුත්ත කරන්න. මම ආරාධනා කරනවා සුනන්දා රණසිංහ අපේ මහා පැටේ නිර්මාණ ශිල්පිනියට මෙස්දා ග්‍රන්ථය පිළිගන්නා හැටියට. ඒ අතරම කොළඹ රුසියානු කේන්ද්‍රීය
සුබ සන්ධ්‍යාවක්. මා මුලින්ම කිව යුතුයි මගේ මාතෘකාවේ අවශ්‍යම දේ අතුරුදහන් වෙලා කෙටි කතාවක් නොවේ. යන්නේ යකට ප්‍රශ්නාර්ථ ලක්ෂණයක් එක්විය යුතුයි. ඒ කොහොම වුණත් මගේ කෙටි අදහස් දැක්වීම ඊට දෙන පිළිතුරකුත් නෙමෙයි. කෙටි කතා මාධ්‍ය හඳුනා ගැනීමට ඉතිහාසයේ පුරා වසර ගණනාවක් තිස්සේ උත්සාහ දරා තියෙනවා. කෙටි කතාව පිළිබඳ විවිධ අවස්ථාවල කෙරුණු නිර්වචන හෝ හඳුන්වා දීම් ගැන මේ කෙටි කාලය තුළ මා අවධානය යොමු කරන්නේ නැහැ. කෙටි කතා මාධ්‍ය හැසිරවීම සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයෙන්ම හොඳ උදාහරණයක් මෑත කාලේ මට කියවන්නට ලැබුණා. මලික් දුසිත ගුණරත්න නවකතා වගේම කෙටි කතා මාධ්‍යයේ සැරිසරන්නේ. ඔහුගේ නෙළුම් පොකුණ නවකතාව 2015 වර්ෂයේ පළවන්නේ. ඒ නවකතාවේ වස්තු බීජයත් 2014 වර්ෂයේ පළවන කිත්තා බයිසිකලේ වික්කා නැමැති කෙටි කතා සංග්‍රහයේ රංගන සත්සර නැමැති කතාවේ වස්තු බීජයත් එකක්. මේ නවකතාව හා කෙටි කතාව අතුරින් පළමුව ලියවුණේ කුමක්ද කියා දන්නේ කතුවරයා පමණයි. නෙළුම් පොකුණ නවකතාවේ එන පරිදි උතුරුමැද පළාතේ නෙළුම් පොකුණ නැමැති ගම්මානයේ පාසලක සංගීත ගුරුවරයෙකු සිට විශ්‍රාම ගිය පියා මව වගේම ඔවුන්ට තරුණ වියේ පුතුන් දෙදෙනෙකු සිටිනවා. බාලයා විශ්වවිද්‍යාලයට හා ඉන්දියාවටත් ගොස් සංගීතය හදාරා ප්‍රසිද්ධ සංගීතඥයෙකු වෙමින් ගමෙන් දුරස්ත වූවේ. වැඩිමහල් පුත්‍රයා ගමේ ගොවිතැන් කටයුතු කරමින් සිටින අතර ගොවියන්ගේ නොවිසඳුණු ප්‍රශ්න නිසාම ඔහුට ගොවි සංවිධානයක නායකත්වය ගන්නට සිදු වෙනවා. ප්‍රදේශයේ മന്ത്രി එමෙන්ම කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමතිවරයාගේ පැවැත්මට ඔවුන්ගේ විරෝධතා හා උද්ඝෝෂණ තර්ජනයක් වන විට ඔහුගේ ගෝල බාලයන් අතින් මොහු මරණයට පත් වෙනවා. මේ ඇමතිතුමාගේ බිරිඳ පාසල් යන කාලයේ අර සංගීත ගුරුවරයාගේ දක්ෂම ශිෂ්‍යාවක්. ඇයට ගායනා තරගයක ප්‍රථම ස්ථානය ලැබුණු විට ත්‍යාග පිරිනමන්නේ මේ ඇමතිවරයා. ඔහු එවක පළාත් සභා ඇමතිවරයෙක්. පසුව ඇය ඔහුගේ බිරිඳ බවට පත් වෙනවා. ඒ වගේම සංගීත ගුරුවරයාගේ බාල පුත්‍රයා පෙම් සබඳතාවක් පවත්වන්නේ මේ ඇමති දියණිය සමගයි. අවසානයේ ඇමතිවරයා විසින් මරා දැමෙන්නේ සිය දියණියගේ පෙම්වතාගේ වැඩිමහල් සොයුරායි. කතාව පිටු 410ක් පමණ. එහෙත් කෙටි කතාව රචනයේදී ඔහු තෝරාගන්නේ සහෝදරයන් දෙදෙනාගේ වැදගත්ම සිදුවීම් කිහිපයක් පමණයි. වැඩිමල් සොයුරාගේ මරණය අවසානයේ බාලයාගේ ගම පැමිණීම සිදුවේ. කතාව පිටු 17යි. නවකතාවේ සංගීත ගුරුවරයා රංගන හා සත්සරගේ පියා කතාව පුරාම පසුබිමේ සිටිනවා. එහෙත් කෙටි කතාවේ ඔහු ඉස්මතු වන්නේ අවසානයේ පමණයි. නවකතාවක කතා විකාශනයේ සිදුවිය යුත්තේ කෙසේද? සිදුවීම් හා චරිත හැසිරවිය යුත්තේ කෙසේද යන්න වගේම කෙටි කතාවක කතා වින්‍යාසයේ සිදුවිය යුත්තේ කෙසේද? සිය කාර්යය සඳහා අත්‍යවශ්‍යම සිදුවීම් හා චරිත තෝරාගන්නේ කෙසේද යන්නට මලික් ගුණරත්නගේ නෙළුම් පොකුණ නවකතාව හා රංගන සත්සර කෙටි කතාව හොඳ උදාහරණ කියා මා සිතනවා. කෙටි කතාවේ වචන සංඛ්‍යාව පිළිබඳව 1800 ගණන් වල පටන් නොයෙකුත් මත පළ වෙමින් තියෙනවා. නවකතාවක් කියන්නේ වචන 50000කට වැඩි ගද්‍ය නිර්මාණයක් ලෙස වරක් E.M. ෆෝස්ටර් පවසා තියෙනවා. එසේනම් වචන 50000කට අඩු ගද්‍ය ප්‍රබන්ධ කෙටි නවකතා සහ කෙටි කතාද ලෝකය පුරා ප්‍රසිද්ධ වචන 6ක වැටියක් ලොව කෙටි කතාව ලෙස හැඳින්වෙනවා. For sale, baby shoes never worn.
වචන 6යි දෙතිත කෝලන් කොමාවක් සහ නැවතීමේ ලකුණ. මෙය අර්නස්ට් හෙමින්ගේ ලියූ බව කිව්වත් ඒ නිසකවම කිව නොහැකි. ඩොලර් 10ක ඔට්ටුවක් දිනීම සඳහා ඔහු මෙය නිර්මාණය කළ බව කියවෙනවා. 1920 ගණන් වල එය සුළු මුදලක් නෙමෙයි. හෙමින්ගේගේ ඒ වැකියට ඔහුගේ සමකාලීන රචකයන් කිසි පැකිලීමකින් තොරව ඩොලර් 10 බැගින් ගෙවූ බව සඳහන්. 1981 වර්ෂයේ විද්‍යාකථා ප්‍රබන්ධ රචකයෙකු වූ ආතර් සී ක්ලාක් සිය මිතුරෙකුට ලියා යවන්නේ තමාට හඬන්නේ නැතිව කිසි අවස්ථාවක ඒ වැකිය සිහි කළ නොහැකි බවයි. මෙය විවිධ පුද්ගලයන් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කර තියෙනවා. වඩා ප්‍රකට අර්ථ දැක්වීමක් දරුවා උපතේදී මිය ගොසිනි. එහෙම නැත්නම් මිලදීගෙන ඇත්තේ ගැහැණු දරුවෙකු සඳහා සපත්තු. ඉපදුනේ පිරිමි දරුවෙක්. තවත් අර්ථ දැක්වීමක් දරුවාට මේ සපත්තු කුඩා වැඩි. එහෙම නැත්නම් සපත්තු එහෙමම පෙට්ටියක තැන්පත් කර තබා අමතක වෙලා. රෝලන් බාත් ඉදිරිපත් කරන කතුවරයාගේ මරණය පිළිබඳ අදහසට අනුව නිර්මාණය ඉදිරිපත් කළ පසු කතුවරයාගේ කාර්යභාරය අවසන්. එනම් ඔහුගේ මරණය සිදු වෙනවා. පාඨකයාගේ උපත සිදුවන්නේ එතනින්. ඒ අනුව ආතර් සී ක්ලාක්ට හැඳුම්මා for sale baby shoes never worn යන කියමන තවත් කෙනෙකුට සිනා නැගෙන්නක් විය හැකියි. වචන 6කට එතරම් දෙයක් කළ හැකි නම් එය නොසලකා හැරිය නොහැකි. මා කෙටි කතාව ගැන කතා කරන්නට සිටුවේම අපේ සිංහල කෙටි කතා ක්ෂේත්‍රයේ ඇත්තෙන්ම කෙටි කතා ක්ෂේත්‍රය කියනවට වඩා විචාරකයන් අතර කෙටි කතාව සැලකිල්ලට භාජන නොවන නිසා මේ කෙටි කතා very short story, short story, shorter story, skinny fiction, curt fiction, sudden fiction, flash fiction, quick fiction, micro fiction යනාදී විවිධ නම් වලින් හැඳින්වෙනවා. මේවා වඩාත් ජනප්‍රිය වූයේ ඇමරිකානු රටවල, පළ වූයේ සංග්‍රහ පුවත්පත්වල. මේවායේ වචන සංඛ්‍යාව සම්බන්ධයෙන්ුත් විවිධ මත පළ වෙනවා. ඒ වචන 50 සිට 1500 දක්වා විවිධ සංඛ්‍යාවලින්. ඒ අතර සමහරුන් පවසන්නේ වචන සංඛ්‍යාව නොව කියවීමට ගතවන කාලය වැදගත් බවයි. කෙටි කතාවල ලක්ෂණ සමහරක්ද විචාරකයන් පෙන්වා දෙනවා. සංක්ෂිප්ත බව brevity, ඒකත්වය unity, කාව්‍යමය ශෛලිය poetic style, බලවත් බව intensity, විස්මය දැනවීම surprise, පාඨකයාගේ සහභාගීත්වය reader involvement. පාඨකයාගේ සහභාගීත්වයේ තීරණාත්මක සාධකයක් වන්නේ මේ ක්ෂුද්‍ර ප්‍රබන්ධයක බොහෝ කිව යුතු දේ අත්හරින නිසා. හෙමින්ග්වේගේ කතා සම්බන්ධයෙන් කියවෙන අයිස්බර්ග් න්‍යාය මීට හොඳටම ගැලපෙනවා. අයිස් කන්දේ මුහුද යට කොටස සොයා කිවිගිය යුත්තේ පාඨකයායි. ස්ටීව් ස්මිත් හා කැති කචෙල්රීස් නම් විචාරකයන් මෙහිදී ඉදිරිපත් කරන්නේ හෙමින්ග්වේගේ වචන 6 කතාවයි. For sale, baby shoes, never worn. සිතන්න දරුවෙකු උපතේදී මිය ගොසින් සපත්තු ඇතුළුව දරුවා වෙනුවෙන් මිලදී ගැනුණු දේ දකින මවට පියාට ඇතිවන හැඟීම මේ සියල්ල තිබෙන්නේද මුහුද යටයි. පාඨකයාට එහි ගැඹුර සොයා කිමි දෙන්නට සිදු වෙනවා. එය කළ හැකිවන්නේ සියුම් රසඥතාවක් සහිත පාඨකයෙකුට පමණයි. ඔහුට ඒ ගමන යාමට විචාරකයා කෙතරම් දුරට මඟ පෙන්වනවාද? මගේ නිරීක්ෂණ නිවැරදි නම් මහාචාර්ය ලියනගේ අමරකීර්ති 2018 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන කෙටි කතා කලාව න්‍යායික හා තුලනාත්මක අධ්‍යයනයක් නැමැති කෘතියේ පළමු වරට කෙටි කතාව සඳහා පරිච්ඡේදයක් වෙන් කරමින් ශාස්ත්‍රීය කතාවක් සිදු කරනවා. ඉතා කෙටි කතා හෙවත් ක්ෂුද්‍ර ප්‍රබන්ධමේ කෙටි කතා සනිදර්ශනාත්මක හැඳින්වීමක් යන මාතෘකාව යටතේ
නූතන සිංහල ගද්‍ය සාහිත්‍යයේ දෙවැනි කෙටි නිර්මාණ බිහි වූ අවස්ථා ඔහු කිපයක් පෙන්වා දෙනවා. 1960 වසරේ කේ ජයතිලක හා මහගමසේකර එක්ව කළ ව්‍යංගා කෘතියේ ඔහු කෙටි ප්‍රබන්ධ ඇතුළත් වෙනවා. ඊළඟට 1984 වර්ෂයේ පළ වූ කේ සමන් කුමාරගේ සර්පයෙකු හා සටන් වැද කෘතියේ ඇතම් නිර්මාණ 2017 වර්ෂයේ පළ වූ සැනෙලි වියොම් නැමැති අනිල් හේරත්ගේ කෘතිය ගැනත් ඔහු විශේෂයෙන් සඳහන් කරනවා. ඒ වගේම W ජයසිරි පරාක්‍රම කොඩිතුවක්කු සමර විජේසිංහ කාංචන අමිලානි මෙනුර සරත් කුමාර සංජීව මුණමල්පේ සමිත බී අටුව බැන්දල යන ලේඛකයන්ගේ කෘතිවලත් කෙටි කතා ලක්ෂණ පෙන්눔 කරන බව ඔහු සඳහන් කරනවා. ඒ අනුව අපිට සිතා ගන්නට පුළුවන් අපේ කෙටි කතාව ඒකාකාරී ගමන් මගින් ක්‍රමයෙන් ඈත් වෙමින් සිටින බව. ඒ සතුටට කරුණක්. මා මගේ අධ්‍යයන කටයුත්තක් සඳහා 1924 සිට 1990 දක්වා ප්‍රකාශයට පත් වූ සිංහල කෙටි කතා ග්‍රන්ථ කියවද්දී මට දැඩි වෙහෙසක් දැනුණා. ඒවා බොහොමයක් ඒකාකාරී. කතාන්දර ශෛලිය සාර්ථකව හැසිරවුයේ අරැව්වල නන්දිමිත්‍ර වැනි අතලොස්සක් පමණයි. බොහෝ දෙනා ධාරණාවේ ඒකත්වය ගැන පවා අවධානය යොමු කළේ නැති තරම්. ඒ වගේම අජිත් තිලකසේන, මధుරසිංහ ගුණතිලක හා කේ සුමන් කුමාර වැනි රචකයන්ගේ කෙටි කතා ගැන අවධානයට ලක්විය යුතු වූ තරමට විචාරකයන්ගේ අවධානයට ලක් වූයේ නැහැ. පාඨකයන්ට මේවා වැටහුණේ නැහැ බොහෝ විට. එහෙත් 1990 සාහිත්‍ය වර්ෂයෙන් පසු තත්ත්වය මදක් වෙනස් වෙනවා. ඇමරිකානු සංගරාවල දරුවා කෙටි කතාවයයි එඩ්ගා ඇලන් පෝ වරක් පවසා තියෙනවා. ඒ දරුවා හදා වඩා ගැනීම සිදු වී ඇත්තේ සංගරාහ පුවත්පත් මගින්. කෙටි කතාව මුද්‍රිත මාධ්‍යයට පමණක් නොව විද්‍යුත් මාධ්‍යවලටද යොදාගත හැකි. ගුවන්විදුලි මාධ්‍ය මෙන්ම අවශ්‍ය නම් රූපවාහිනී මාධ්‍යයටත් යොදාගත හැකි. ඒ වගේම අන්තර්ජාලයේ සමාජ වෙබ් අඩවිවල පළ කළ හැකි. ඉතා සාර්ථක ලෙස ශ්‍රව්‍ය මාධ්‍යයේ ඔඩියෝ බුක්ස් ලෙස පළ කළ හැකි. අද වන විට Tamanගේ ජංගම දුරකථනයේ කතා ඩවුන්ලෝඩ් කර Tamanට පහසු වේලාවක කියවන පාඨක පිරිසක් බිහි වී තියෙනවා. කෙටි කතාව නොහොත් මහාචාර්ය අමරකීර්ති හඳුන්වා දෙන පරිදි ක්ෂුද්‍ර ප්‍රබන්ධමේ කෙටි කතා පිළිබඳ සිංහල ගද්‍ය රචකයන්ට වඩාත් අවධානය යොමු කළ හැකි නම් කෙටි කතා මාධ්‍යයේ පාඨකයා අතර ජනප්‍රිය වීමට ඒ හේතුවක් වේවි. අන්රබී සොහිරා ඔහුගේ කෙටි කතා ගැන කතා නොකළොත් මාත් එක්ක ගමනාප වෙන්න බැරි නෑ. මා ඔහුගේ කවි කියවනවා Facebook පළවන. ඒවා નિરાයාසයෙන් ලියවෙන බැලු බැල්මට අතිශය සරලසේ පෙනෙන ඒත් බොහෝ අරුත් දනවන ඒවා. ඔහුගේ කෙටි කතා කෘති තුනක් මට කියවන්නට ලැබුණා. පරිවියෝ පනාදිදී 1989, ඇමති දියණියගේ ප්‍රේමය 1994, ඒ වගේම ඔහුගේ අලුත් කෘතිය ගහකටත් පරිපණම් අංකයක්. සාපේක්ෂව ඔහුගේ මුල් කෙටි කතා කෘති දෙකේ එන කතා කෙටි. ඒ කියන්නේ මා අර මුලින් සඳහන් කළ කෙටි කතා යන අර්ථයෙන් නෙවෙයි. අලුත් කෘතියේ කතා තරමක් දීර්ඝයි. එහි ඔහු නිර්මාණකරණයෙහි යෙදීම සම්බන්ධයෙන්ද තම කෙටි කතා සඳහා වස්තු බීජ වූ කාරණා සමහරක් සම්බන්ධයෙන්ද සටහනක් තබනවා. එයින් ඔහුට කෙටි කතා මාධ්‍ය සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ඇති බව වටහාගත හැකියි. ඒ වගේම ඔහුගේ කතාවල අනවශ්‍ය විස්තර කිරීම නැහැ. ධාරණාවේ ඒකත්වය කියන මූලික ලක්ෂණය ගැන හොඳ අවධානයෙන් ඔහු රචනා කරන්නේ. මේ මිහිමත මිනිසා පවතින තුරු සාහිත්‍යයට සම්බන්ධ ගැටලු පවතිනු ඇති. අප ඒ සම්බන්ධ වාද විවාද කරනු ඇති. එහෙත් වඩා වැදගත් වන්නේ නිර්මාණකරණයයි. නවමං සොයා යාමයි. Tamanගේ නිර්මාණ කුමන වර්ගයකට අයත් වනවාද යන්න
නිර්මාපකයාට වැදගත් වනවාද? නිර්මාණයේ ලේබල් කිරීම අවශ්‍ය වන්නේ විචාරකයාටයි. එය පාඨකයාටවත් වැදගත් නොවේ. පාඨකයාට වැදගත් වන්නේ තමාට රස විඳිය හැකි නිර්මාණයක් තමා අතටපත් වීමයි. මගේ මේ කෙටි අදහස් දැක්වීමේ හැඩය සකස් කර ගැනීමට විශේෂයෙන් දායක කර ගැනීම මහාචාර්ය කුලතිලක කුමාරසිංහගේ කෘතිවලට වගේම විශේෂයෙන් මහාචාර්ය දියණිය අමරකීර්තිගේ කෙටි කතා කලාව න්‍යායික හා තුලනාත්මක අධ්‍යයනයක් යන කෘතියට කෘතඥතාව පළ කරන්නට කැමැතියි. ඒ වගේම මා පොරි අනාදී විචාරකයන්ගේ අදහස්ද සැලකිල්ලට ගැනීම බව සඳහන් කරන්න කැමැතියි. සිංහල කෙටි කතා ගැන මගේ උනන්දුව මග ඇරෙමුත් තිබුණු මොහොතක මේ කතාව කරන්න ආරාධනා කරමින් සුජීවා නිරංජන දිසානායක ශ්‍රී ස්තුතියි. අපි මේ ළඟට තවත් වැදගත් යුතුයකමක් වෙනුවෙන් කාලය වෙන් කරන්නේ මහාචාර්ය කාලු පොන්සේකා අප අතර අද ජීවත්ව සිටිය යුතුම පුද්ගලයෙක් හැටියටයි අපේ ගෞරවය එතුමන්ට පුද කරන්නේ. 87-89 භීෂණ යුගයේ නාදරණ දුවක් වගා පිළිබඳ එම භීෂණ යුගයෙන් පසුවද විවෘතව කතා කරන්නට සමාජයේ මැලි වූ වකවානුවක ඒ පිළිබඳව නොබියව සමාජය දැනුවත් කළේ මහාචාර්ය කාල පොන්සේකා බව අපට රහසක් නෙවෙයි. මේ කාලයේ මිනිසා පිළිබඳව මතකය අවදි කරන්නට එතුමන් වෙනුවෙන් රචනා වෙච්ච ගීයක්. මොකද මීළඟ කෘතිය භීෂණය පිළිබඳ කියවෙන ගීය කියවෙන කෘතිය උදකර සිටින්නේ අනුර මහාචාර්ය කාල පොන්සේකාගේ ශ්‍රී නාමයට. අපි එතුමන්ගේ ශ්‍රී නාමය සිහිපත් කරන්නට මේ ගීය රචනා කළේ වසන්ත කුමාර කොබවක අපේ කාලයේ ගීත රචකයා සංගීතවත් කළේ රංජිත් ප්‍රේමවීර. අපි මේ ගීතයට මොහොතක් සවන් දෙමු.
අරුමයකි වේනම් අරුමයකි මේ ගීතේ ගායනා කළේ ප්‍රදීප් රංගන, නිලු අධිකාරී, ශශිකාන්ත සංසලා, දුමාල් වර්ණකුල සූර්ය, උපේකා නිර්මාණී ඇතුළු පිරිස. අපි දන්නවා කෘතාස්ත දේශපාලකයෙක් හැටියටත් කාලෝ ෆොන්සේකා මැතිතුමා දීර්ඝ කාලයක් පුරා කටයුතු කළා එක්තරා පක්ෂයක. මට මතකයි 1994 නිදහස් කලා සංධානය හදලා අපි 17 වසරක භීෂණය ඉවර කරන්න කියලා රට පුරාම කලාකරුවන්ගේ රැස්වීම් මාලාවක් පැවැත්තුවා. අපි මුලින්ම කිවිස ගත්තා කිසිම දේශපාලන පක්ෂයකට ඡන්දය දෙනවා කියන වදන කිසිම කතිකයෙකුගේ මුවින් නොපවසන්නට වේදිකාව මත. ඒක තමයි අපේ තීරණය. ඒකින්ද කිසිම පක්ෂ දේශපාලනයක් පිළිබඳව කතා නොකර 17 දශක භීෂණය ගැන කතා කරන්න පුළුවන් චන්ද්‍රිකා කුමාරතුංගට හෝ පක්ෂයකට ඡන්දෙ දෙන්න බෑ කියලා අපිටම විනය නීති මාලාවක් හදාගෙන හිටියා. පස්සේ පැවැත්වුනේ මත්තේගොඩ නිවාස සංකීර්ණය ළඟ විශාල පිරිසක් හිටියා. කාලෝ ෆොන්සේකත් කතිකයෙක්. ඉතින් අපි කලින්ම කියලා තිබුණා මාචාර්යතුමා පක්ෂයකට ඡන්දෙ දෙන්න කියලා නම් කියන්න එපා. ඒක අපි කරන්නේ නැහැ. කතා කළා, ඉතාලම අපූර්ව කතාවක් කළා. කතාවක් කළා අවසන් කළා. දැන් මේ නිදහස් කලා සංධානයේ තීරණයක් අරගෙන තියෙනවා කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලා හිටින්න එපා කියලා. ඒක හොඳ ප්‍රතිපත්තියක්. මාත් ප්‍රතිපත්ති ගරුක මිනිසෙකින්ද මම කිසිම පක්ෂයකට ඡන්දෙ දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. හැබැයි මම නම් දෙන්න බර්නාඩ් සොයිසට ඔයගොල්ලෝ නිකක් කරගන්න කියලා අවසන් කළා. ඒ පක්ෂ නියෝජනය කරන අද දවසේ පක්ෂයේ අපට ශේෂ වී සිටින පතාක යෝධයෙකු මහාචාර්ය තිස්ස විතරණයන් පැමිණ සිටිනවා. අපි එතුමන්ට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අනුර බී සේනරත්නගේ මේ ග්‍රන්ථය පිළිගන්නා හැටියට. අනුර සෙනවිරත්න ජීවිත කාලය පුරාම වාමාංශික දේශපාලන ක්‍රියාවලියක නිරතලා හිටපු කෙනෙක්. වෘත්තීය සමිති ව්‍යාපාරයේ දීර්ඝ කාලයක් පුරා කටයුතු කළ කෙනෙක්. ඒ නිසාම ඔහුගේ මීළඟ ග්‍රන්ථය පුද කරන්නේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු සභාපති හිටපු අමාත්‍ය දේව් ගුණසේකර මැතිතුමා. ඒ සමගම මුළු ජීවිත කාලය පුරාම වෘත්තීය සමිති නියෝජනය කරමින්
මේ රටට දැවැන්ත මේවරක් ඉටු කළ WH මෙතුමාට සිතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. ග්‍රන්ථය පිළිගන්නා හැටි. කෙනෙකුගේ කාර්යක්ෂමතාවත් ඵලදායකතාවත් ඉතාම හොඳින් ඉහළ නංව ගන්න පුළුවන් දක්ෂ ශූර පරිපාලකයෙකුට. එවැනි පරිපාලකයන් බොහෝ දෙනෙක් මම හිතන්නේ අනුර නැමැති සාහිත්‍යවේදියාගේ ජීවිතයේ ඔබට හමු වෙලා තියෙනවා. ඒ අතරින් රියාද් අද්මිලාල් පාලිත වීරසිංහ මහතා ඔහුට මම ආරාධනා කරනවා ඔහුගේ කෘතිය පිළිගන්නා හැටියට අනුරගේ කෘතවේදීත්වයත් සමග. ඊළඟට ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු සිවිල් පරිපාලන අධ්‍යක්ෂ ටී ධර්මදාස් මහතාට මම ආරාධනා කරනවා ඔහුගේ කෘතිත්වයම පිළිගන්නා හැටියට. ඊළඟට මම කැමති ආරාධනා කරන්නට කොළඹ රුසියානු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බුද්ධප්‍රිය රාමනායක මහතා පැමිණ සිටිනවා. අපි එතුමන්ටත් ආරාධනා කරනවා අනුරගේ ග්‍රන්ථය පිළිගන්නවා හැටි. දැන් අපි තවත් කතාවකට සවන් දී යුතු මොහොතක්. ඒ තමයි ජවිපේ දෙවන කැරැල්ලේ 87 89 අතුලාන්තය. අපි දන්නවා බෞද්ධ කාල වකවානුව පුරාම ප්‍රවෘත්ති පත්‍ර දිසට ඇස යොමු කළා නම් කැරැල්ලේ විවිධ දේවල් පිළිබඳව අපි දැනුවත් කළේ ධර්මන් වික්‍රමරත්න නැමැති ප්‍රවීණ පුවත්පත් කලාවේදියා. අපි එතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා දෙවන දෙසුම සඳහා. සුබ සන්ධ්‍යාවක් ගෞරවනීය බුද්ධ පක්ෂයේ එවැගේම ආරාධිත ප්‍රභූවරුන්ගේ සහ නෝනා මහත්තුරුන්ගේ අවසරයි. මම හිතන්නේ ඊටම කාලෝචිත මාතෘකාවක් පිළිබඳව අනුර සහෝදරයා තමගේ අලුත්ම ග්‍රන්ථ කෘතියක් නිකුත් කළ තියෙනවා. මම හිතන්නේ ඒක අනුරට වගේම ඒ ප්‍රකාශකයන්ට අපි පූර්ණකව අපේ කෘතඥතාවය පළ කරන්න කැමැති මෙවන් වකවානුවක වටපිටාවක එවැනි ග්‍රන්ථයකට අනුග්‍රහය දැක්වීම සම්බන්ධයි. ඇත්තටම අනුරගේ මේ දෙවනි ග්‍රන්ථය පාදක කරගෙන තමයි මගේ අදහස් දැක්වීම සිද්ධ වෙන්නේ. භීෂණේ කුරිරු ඕන. මේ කතා කරන්නේ මෙතෙක්කල් මිට දශක 3කට පෙර සිදු වුණු සිද්ධි ජාමයක් පිළිබඳව තමයි අපේ මේ පොතට පාදක වෙන්නේ. ඇත්තටම අපි 87 89 කිව්වට ඒක මීට කලින් අපි ඒක හැඳුන්වුවේ 89 භීෂණේ කියලා. ඒත් පසුකාලීනව මේ මතවාදී වෙනස් වෙලා මේක ජයිපේ දෙවෙනි කැරැල්ල බවට පත් වුණා. මේක ඉතාමත්ම සංවිධානාත්මකව කරගෙන ගිය වැඩ පිළිවෙල. ප්‍රථම තීරණය 1984 පෙබරවාරි මාසයේ ඔවුන් තීරණය කරා යලිත් යටිදින්ගත වෙලා එතනට උන් අල්ලු කරා එජා පාණ්ඩුව 83 ජූලි 19 සමග යලිත් මේ සඳහා සංවිධානය. ඒකට උන්ට උත්තේජනයක් සැපුවා කරුණු කාරණා ගණනාවක්. එකක් තමයි ජයවර්ධන ආණ්ඩුවේ එජා පාණ්ඩුවේ දැඩි මර්ධනකාරී ප්‍රතිපත්ති. ඒ වගේම 80 වැඩ වර්ජනයේ 40312ක් එළියට දාලා ඔවුන්ගෙන් යැපුණු පවුල් වල ලක්ෂ 3මාරකට ආසන්න පිරිසකට යන්නේන මන් නැති වටපිටාවක් තිබුණා. අනිත් පැත්තෙන් විවිධ ගුණවර්ධන වැනි අයට පොලිස් ස්ථාන තුලදීම පහර දී බෞද්ධ සම්මේලනයේ රැස්වීම් වලදී අදහස් දැක්වූ විද්වතුන්ට පහර දී ඒ වගේම සංසර්ජිත ඝාතන ඒ වගේම මැයිදින තහනම් වැනි දේවල් සමගින්ම
පළාත් සභා අගයුසුමාවන් මේ කැරැල්ලට හොඳ උත්තේජනයක් සැපුවා. මෙතන ඉන්න කවුරු මම බොහෝ දිනේ ඇතමෙක් මම දන්නවා මේ කැරැල්ලේ යම් විද්‍යාවක් බවට පත් වුණා. අපේ යුගුණසේකර සහෝදරයා 6 පාරක් තමගේ ජීවිතේ බේරගත්තා. පියදාස සහෝදරයා යන්තම් පඬිත් සහෝදරයා පියෙන් ඇල්ලා ඝාතනය කරා. මෙතන ඉල්මෝලේ ගාවලි යන්තම් එතුමට අද ජීවත් වීමේ වාසනාව තියෙනවා. මෙවැනි ගණනාවක් පිළිබඳව වෘත්තීය සමිති ව්‍යාපාරයේ ක්‍රියාකාරීකම් පිළිබඳව මේ අනුරගේ කතාවට පාදක වෙලා තියෙනවා. හැබැයි මේක විශේෂ මේකේ මම දකින දේ අනුරට මේ ලිඛිතීමේ අයිතිය තියෙන එක ගැටලුවක් නෑ. මේ සියලු දෙනා කැරලි කරුවන් අතින් ඝාතනයටපත් වෙච්චයි පමණයි. රාජ්‍ය මර්ධනය හැමුවේ ඝාතනයටපත් වෙච්ච වෘත්තීය සමිති නායකින් ක්‍රියාකාරීකම් මේකට අයිතිලා නෑ. මොකද ඒක සුවිශේෂ තත්ත්වයක්. තුමා අnder දශක 4කට අධික කාලයක් මේ ශේෂ්ත්‍ර නිරත වනවා. ඉතින් ඒකින්ද වෘත්තීය සමිති ව්‍යාපාර වාම වෘත්තීය සමිති ව්‍යාපාරයට ඔහුගේ හිත බොහොම යොමු වෙලා තියෙනවා. දැන් මේක ගත්තම 71 කැරැල්ල ගත්තම දැන් අපි හඳුන්වලා කියනවා ඒක ජේපී ප්‍රථම කැරැල්ල කියලා. ඇත්තටම 71 කැරැල්ලේදී ආණ්ඩුව කිව්ව විදිහට 1200ක් පමණ ඝාතනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම මානව හිමිකම් ජගත් සංවිධාන කියපු විදිහට 5000ක් පමණ ජයිපේ කියපු විදිහට 10000කට අධික පිරිසක් ඝාතනය වෙලා තියෙනවා. 71 කැරැල්ලේදී පුනරුත්ථාපනය වෙච්ච සංඛ්‍යාව විතර 17953යි. මොකද උන් වාසනාවක් ලැබුවා සිරිමා බණ්ඩාරනායක රජය යටතේ ඝාතනයට ලක් නොවි අත්අඩංගුවට ගැනීමෙන් පසු යලි පුනරුත්ථාපනය ලබන. 71 කැරැල්ල පිළිබඳව සුවිශේෂ ග්‍රන්ථ ගණනාවක් තියෙනවා. මම දන්න විදිහට දැනට 47ක් පමණ ග්‍රන්ථ ඇවිල්ලා තියෙනවා. ඉංග්‍රීසි ග්‍රන්ථක් තියෙනවා 8ක් විතර. දෙවන එක ග්‍රන්ථෙකුත් තියෙනවා. ඇයි ඒ අලස් ඇතුළු විද්වතුන් සහ කැරැල්ලට පාදක වෙච්ච ඒ අධ්‍යක්ෂින් තියෙන තමන්ගේ පාර්ශ්වයන් ලියපු විවිධාකාර ග්‍රන්ථ හින්දා. ඒකට උන්ට ලේසි වුණා මහනඩුවත් අවශේෂ කොමිසම් සභා පොඩි පරීක්ෂණ 140කුත් තිබ්බා. ඒක සියලු දෙනා ඒ පරීක්ෂණවලදී සාක්ෂි දුන්නා. ඒ වගේම 3908ක් චූදිතය කළා උන්ට දඬුවම් කරා. ඒ මේ කැරැල්ල දෙවනි කැරැල්ල 1987 ඉඳලා 89 දක්වා ගියපු දෙවනි කැරැල්ල එහෙම දෙයක් නෙවෙයි. මේ කැරැල්ලේ දේශපාලන මණ්ඩලේ 13 දෙනාගෙන් 12 දෙනෙක් ඝාතනයට ලක් වුණා. ඒ විතරක් නෙවෙයි මුළුමනින්ම ගත්තම මධ්‍යම කාරක සභාවේ 35 දෙනාගෙන් 27 දෙනෙක් ඝාතනයට ලක් වුණා. අනිත් කට්ටිය තාම ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි කැරැල්ල කාලේ තුල 87 89 කාලේ තුල දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් සහ දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන් 179 157ක්ම ඝාතනයටපත් වුණා. අනිත් කට්ටිය භාගයක් රටේ ඉන්නවා. අනිත් කට්ටිය ලංකාවේ. ඉතින් මෙවැනි වකවානුවක් තුල ලොකු රිත්‍යක් ඇති වුණා. මේ කැරැල්ල පිළිබඳ දන්න කට්ටිය නිහිඳවීම අනිත් එක මේක විශාල පුද්ගලෙක් අවම වශයෙන් පස් දිනකට වඩා තොරතුරු නොදැනීමක් මත කැරැල්ල තියෙන කරුණු කාරණා එළියට ආවේ නැහැ. ඒකින්ද එරිත්ගේ පුරවන්න මාධ්‍ය විවිධ වැඩසටහන් විවිධ අය කට්ටිය ඉන්ටර්වයුව කළා සම්මුඛ සාකච්ඡා කරා ඉක්ුත් දශක තුන. ඉතින් මට උනන්දුවක් ඇතිවෙලා මම අවුරුදු 15ක් විතර මේම ගෙවල් 800කට විතර මේ හැම සන්නද්ධ නායකයෙක්ගෙන් 80කට වඩා ගෙවල් වලට ඒගොල්ලෝ ඝාතනය වෙලා ඒගොල්ලෝ බිරිඳායරු හම්බ වෙලා ඔගේ මිත්‍රයෝ හම්බ වෙලා මුළු කර්ම කාරණාව එක. ඇත්තටම ගත්තම ජයිපේ දෙවනි කැරැල්ලෙන් මියගිය සංඛ්‍යාව ඉතා විශාල ප්‍රමාණයක් මියගිලා තියෙනවා. මියගිය මුළු සංඛ්‍යාව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල නිශ්චිත තොරතුරු අනුව 67652ක්. මේක උතුර යුද්ධයෙන්වත් මෙහෙම පිරිසක් මිය ගිහිල්ලා නැහැ. මේ මිය ගිය අයගෙන් කැරලි කරුවන් මරපු සංඛ්‍යාව 6661. අන්බර්ගේ මේ පොතට පාදක වෙලා තියෙන්නේ කැරලි කරුවන් මරපු සංඛ්‍යාවෙන් කීප දෙනෙක්. මේ අතුරු හමුදා කණ්ඩායම් කියන්නේ වෙන කවුරුත් නෙවෙයි. උදේට ඇවිල්ලා මැදගෙන රැට දඩේ යන පිරිසක්. බොහෝ ප්‍රාදේශීය
එවකට සිටි ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් ඒකාබද්ධව තමයි මේ මෙහෙයුම් සිද්ධ කරන්නේ. ඔවුන් ක්‍රියාත්මක කරපු කල්ලි තමයි විවිධ කල්ලි ගෝරුස්ස, උකුස්ස, කේශර සිංහයෝ වගේ කල්ලි 13ක් තිබ්බා. මෙන්න මේ තත්ත්වය තුල විශාල සම්පත් සරසවි ශිෂ්‍යෝ විතරක් 623ක් ගාත්‍රණ ලකුණුවාදියන් මේ ඒකේ අපිට නිශ්චිතව හඳුනාගෙන මනසින් හඳුනාගන්න දෙමව්පියන් හඳුනාගත්ත සංඛ්‍යාව 390යි අනිත් පැත්තේ අතුරුදහන් වෙලා 227යි. ඒ රාජ්‍ය සරසවියේ අතුරුදහන් වෙච්ච පිරිස 225ක් විතර වෙනවා. අපි තාම වෙනවා අනිත් සරසවි වල අපි ගණන් දෙමු. ඒ ගෙවල් වලට ගියේ සියලු ඒවා taksiru ගල්ලා දෙයකට ගත කරා. ඇත්තටම ගත්තම සමස්තයක් විදියට ආපස්සට දිස බලන්න. මේ වගේ රටක් වටින මිනිස්සු තමයි මේ ඝාතනයට ලක් වෙලා අපි අතරින් සමගනේ කියන්නේ කියලා. ඉතින් මම දන්නවා මෙවැනි ග්‍රන්ථයක් සම්පාදනය කිරීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. ඉතින් මම හිතන්නේ කොවිඩ් කාලේ වෙනදී මේක හදන්න නැත්තේ. ඒ වගේම මේ ග්‍රන්ථයේ එතුමා කියනවා නමක් නේද මොකක්ද මේක ඉංග්‍රීසි කෘතියක් දැක්කයි කියලා. ඒක ඉංග්‍රීසි කෘතිය දේවසරණ කේන්ද්‍රයේදී ප්‍රදර්ශනයකදී තමයි නිකුත් වුණේ. යෝහන් දේවානන්ද පියතුමාගේ මූලිකත්වයේ ඒ ග්‍රන්ථයේ බොහෝ දේවල් මේකේ තියෙනවා. ඉතාලම හොඳ ප්‍රයත්නයක් කරන්න තියෙනවා. තව මෙවැනි ප්‍රයත්නයන් ගන්න, ඒ වගේම ලේඛන කලාවේ තවදුරටත් රැඳී සිටින්නට විතරක් නෙවෙයි ඊවර දසදහසක් පෙරට යන්නට අනුර සේනරත්න සහෝදරයට යෝධ ශක්තිය ප්‍රාර්ථනා කරමින් මා සමුගන්නවා. අප බෙහෙම සුසුවන්ත වෙනවා පැලලී යන්නට ඇති අතීතයක් නැවත නිරාවරණය කරමින් දැවැන්ත සමාජ සාහිත්‍යමය කාර්යභාරයක යෙදෙන ධර්මන් වික්‍රමරත්න පුවත් කලාවේදියාණන් අපේ ප්‍රවීණ කිවියර ආචාර්ය රත්නශ්‍රී විජේසිංහයන්ට 65 වන ජන්මදිනය සැමරීම වෙනුවෙන් නිර්මාණ තරගාවලියක් පැවැත්වුණා. ඒ තරගාවලියට ගීත නිර්මාණ තරගයක් තිබුණා. ඒ තරගයෙන් දෙවන ස්ථානයට පත් වුණා ගීයක්. ඒ ගීය රචනා කළේ අනුර බී සෙනවිරත්න. ඊට පස්සේ ගීතයක් බවට පත් වෙනවා. සංගීතවත් කරන්නේ දර්ශන වික්‍රමතුංග, ගායනා කරන්නේ කරුණාරත්න දිව්‍යපති. ඔබ දකින්නත් ඇති, දැකලත් ඇති YouTube හරහා එහෙම නැත්නම් අන්තර්ජාලය හරහා ලක්ෂ 1.5කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් පසුගිය කාලය තුල එම ගීතය නරඹා තිබුණා. අපි අනුර දර්ශන සහ දියුල්ගනේ සමග රත්නශ්‍රී සිහිපත් කරමින් අපි මේ ගීතය නරඹමු. සුදු වැඳගත් වතු සුදු ගහගේ නුඹ තවමත් සුදු ඇඳගෙන ඇයි මැණිකේ මාගේ සිරිකර සුසුම් ලමින් නුඹ දුක් වන ගානේ කඳුලක් වත්
ඉස දමන්න මන් නුඹ ළඟ නෑනේ මා සිහි කර සුසුම් ළමින් නුඹ දුකුවන ගානේ කඳුලක් වත් ඉස දමන්න මන් නුඹ ළඟ නෑනේ මා මලදා සුදු වැඳගත් වතු සුදු ගහගේ නුඹ තවමත් සුදු ඇඳගෙන ඇයි මැණිකේ මාගේ ඉතිපන්දම් දල්වන විට නුඹ තවමත් සොහොනේ මම කොහොමද තව භවයක උපදින්නේ නොනේ ඉතිපන්දම් දල්වන විට නුඹ තවමත් සොහොනේ මම කොහොමද තව භවයක උපදින්නේ නොනේ මා මලදා සුදු වැඳගත් වතු සුදු ගහගේ නුඹ තවමත් සුදු ඇඳගෙන ඇයි මැණිකේ මාගේ ජීවමාන ප්‍රතිරූපයක් වී මේ මාමලදා කියන ගීතයට අනුරබී සෙනවිරත්නයන්ට කමටහන් සැපයූ ප්‍රවීණ ගීත රචිකා යමුනා මාලිනී පෙරේරාට පොත් පිළිගැන්වීම ඒ වගේම 87-89 භීෂණ සමයේ සියලු ඝාතනවලදී ඊට එරෙහිව උඩුගම් බලා පිළිනෝ වීරෝදාර චරිතයක් ඒ වගේම අනුරබී සෙනවිරත්න සාහිත්‍යවේදියාගේ පරිවර්තන සාහිත්‍යයට මහත් අනුබලයක් සැපයූ ඔහුගේ හිතාදර අසල්වැසියෙකු වන වසන්තකී ලක්ෂ්මන් සුමිතුරාට ඒ වගේම ගහකටත් වරිපණම් අංකයක් යන කෙටිකතා පොත අපූර්ව පිටවැසුමකින් හැඩකළ සජීව සම්පත් කරුණාරත්න නිර්මාණවේදියාටත් පොත් පිළිගැන්වීමේ අවස්ථාවයි මේ ලැබෙන්නේ. ඒ පොත් පිළිගැනීමෙන් අනතුරුව පැවැත්වෙන්නේ මීළඟ දේශනය ග්‍රන්ථ ත්‍රිත්වයයි දේශන ත්‍රිත්වයයි. දැන් දේශුම් දෙකක් අවසන්. මීළඟ දේශනය සාහිත්‍යයේ යෝන් වයස ආරාධිත ලේඛකයා දේශකයා පහන්වැට නිර්මාණ කේන්දරයේ ප්‍රධාන ලේකම් විපුල හේවා වදින.
කරුණීය මා සංග්‍රහයෙන් අවසරයි. නුනාවුල් මාස්ටර් මිත්‍රවරු අනුරපී ශ්‍රීරත්නයන් අද ඉදිරිපත් කරන ග්‍රන්ථ තුනක් තියෙනවා. කෙටිකතා පොතක් සහ 87-89 විශ්ලේෂණය ගැන ලියුණු කෘතියක්. ඒ දෙක ගැන කතා කරලා දැන්ද ඉතිරිව තියෙන්නේ අනුත්‍යදර අභිරහස කියන යෞවන සාහිත්‍ය ග්‍රන්ථය. යෞවන සාහිත්‍ය නැත්නම් යෞවන නවකතාව මේ මොනදී හරි කියන සාහිත්‍ය ශානරය ගැන තම කෙටි හැඳින්වීමක් කරමින් මම මේ කෘතිය ගැන සුළු සඳහනක් කරන්න බලාපොරොත්තු වෙනවා. යෞවන සාහිත්‍ය හෝ යෞවන නවකතාව මොන විදිහට කිව්වත් මේකේ ප්‍රධාන වශයෙන් තියෙන විශේෂණ පදයක්. ඒ යෞවන කියන එක. මේ යෞවන කියන එක තමයි මේ වැදගත් දේ. යෞවන කියන්නේ හැබැයි ළමා කියන එක නෙමෙයි. ළමා වයසට වඩා පොඩක් වැඩි. මම තනි ඊයේ හරි පෙරේදා හරි කැබිනට් මණ්ඩලය තීරණයක් ගත්තා කියලා පත්තරේ තිබුණා මම දැක්කා. අපේ රටේ තරුණ වයස් කාණ්ඩය අවුරුදු 14 වයස අවුරුදු 14 සිට වයස අවුරුදු 22 දක්වා කාලය කියලා තීරණය කරන්නේ. මේක මීට කලින් තිබුණේ වයස 12 සිට 18 දක්වා. මේ අනුව වයස 14ට අඩු පිරිස ළමයි හැටියට ගණන් ගන්නවා. මීට කලින් අපිට තිබුණේ වයස අවුරුදු 12ට අඩු පිරිස ළමයි හැටියට. මම හිතන්නේ අපරාධ නීතියේදී ඒ 12ට අඩු ළමයින්ට විශේෂ මුක්තියක් තියෙනවා. උන්ට යම් අපරාධ කළ නැහැ කියලා පුර නිගමනයක් තියෙනවා. මේ වයස් කාණ්ඩේ 14-22 අතර කාලේ වයස් කාණ්ඩේ මුල් යෞවන විය, මැද යෞවන විය, නව යෞවන විය කියලා කාණ්ඩ කීපයකට වෙන් කරනවා සමහර පිටු. මේකේ සුළු වෙනස්කම් පිටින් පිට තියෙන්න පුළුවන්. යෞවන සාහිත්‍ය කියලා කිව්වහම මේකේ මූලිකව කොටස් දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි මේ යෞවන වයසේ ඉන්න ළමයින් විසින් ලියන දේවල්. නව යෞවන වයසේ ඉන්න දරුවන් ලියන සාහිත්‍ය කෘති. ළමයින් විසින් ලියන සාහිත්‍ය කෘති ළමා නිර්මාණ හැටියට සැලකනවානේ ඒවයි. හැබැයි මේක වඩා වැදගත් වෙන්නේ වැඩිහිටියන් විසින් මේ ළමයින් සඳහා ලියන කෘති. මේ යෞවන සාහිත්‍ය කියන එක එකතකට ගත්තාම අපේ රටේ අලුත් ප්‍රවණතාවක්. මේ නමින් හඳුන්වන්නේ. ලෝක මට්ටමින් ගත්තොත් මේකේ ටිකක් ඉතිහාසයක් තියෙනවා. 1952 අවුරුද්දේ ස්විට්සර්ලන්තයේ සුරිච් නගරේ සම්මේලනයක් පිටවෙගෙන තියෙනවා රටවල් 52ක ලේඛක එකතු වෙලා අන්තර්ජාතික ළමා හා යෞවන ග්‍රන්ථ මණ්ඩලය කියලා. මේ පිටුවා ගැනීමත් එක්ක තමයි යෞවන සාහිත්‍ය පිළිබඳව ඇගයීම් කරන්න සම්මාන දෙන්න ආරම්භ කෙරේ. හැබැයි ඒක තේරුම 951කට කලින් ළමා සාහිත්‍යයක් හෝ යෞවන සාහිත්‍යයක් තිබුණේ නැහැ කියන එක නෙමෙයි. අපේ රටේ අපට ආසන්න රට වන ඉන්දියාවෙන් අපට ලැබුණු පංචතන්ත්‍රයේ කතා අපේ රටේ දීර්ඝ කාලයක් තිබුණා. අනාමික සොල්ලාසේ කතා අපේ රටේ තිබුණා. මේවායි යම් ප්‍රමාණයකට යෞවන සාහිත්‍ය ලක්ෂණ තියෙනවා. ඔබ කවුරුත් දන්නවා හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් කියන කෘතියක්. තවත් කෘතීන් කිහිපයක්
ගණනාවක් එක්ක සාපේක්ෂව තරඟ කරලා අවසාන වටේට ආවා කියන්නේ. අපේ රටේ යොවුන් සාහිත්‍ය පිළිබඳව යොවුන් සාහිත්‍ය කෘති පිළිබඳව මේ ගොඩේ සම්මාන සමීක්ෂණ කමිටුව වෙනම අලුත් කතාවක් කියනවා. මම ඒක සුළු විනාඩියක් දෙකක් අරගෙන මම ඒක කියවන්නම්. මේ 2019 පළවුණු කෘතිය. විනිශ්චයට බඳුන් වූ මේ යොවුන් සාහිත්‍ය කෘතිවල පසුතලයේ චරිත නිරූපණය, කතාවස්තුව, ගැටුම ආදිය වඩාත් තර්කානුකූල අන්දමින් හා නිර්මාණශීලී අන්දමින් ඉදිරිපත් කර තිබුණේ අවම වශයෙනි. කතාවට දරාගත නොහැකි සිදුවීම්, ගැමි ජන ජීවිතයේ නිරූපණය කිරීම ආදී සුලභ තේමා බහුල ලෙස දක්නට ලැබුණා. යොවුන්ගේ දරුවන්ගේ වීරත්වය විශ්වසනීය ලෙස නිරූපණය කළ අවස්ථා හමු වූයේ අවම ලෙසින්. යොවුන් දිවේ යනු සියල්ලම අඩු නැතිව සපිරුණු සාරවත්ම අවධියක් නොවේ. විවිධ බාධක මැදදී වෙන දරුවෝ එමට සිටිති. එවන් සැබෑ යොවුන් විරුවන් මෙම සාහිත්‍ය නිර්මාණවල හමු වූයේ අවම වශයෙන්. වර්තමානයේ ජීවත් වන යෞවනයාගේ ගැටලු සාකච්ඡා කිරීමට යොවුන් රචකයන් පෙළඹී තිබුණේ අවම වශයෙනි. මේ යොවුන් සාහිත්‍ය කෘති 41ක් කියවපු විමර්ශකයන්ගේ වාර්තා. මේකෙන් තේරෙනවා අපේ රටේ යොවුන් නවකතාවල වපසෙගේ විශාල වෙලා නැහැ කියන එක. කොහොම සීමිතයි. දැන් අන්තවිසනි විරත්නයන්ගේ අලුතිර අභිරහස් කෘතිය යම් තරමකට රාස් පරික්ෂ කතාවක්. ඒ වගේම ඒකේ මූලිකව කියන්නේ මද්‍රව්‍ය ජාවාරම ගැන. මද්‍රව්‍ය ජාවාරම එළිදරව් කරගන්නවා ළමයි එක්ක එකතු වෙලා. යෞවන සාහිත්‍ය කෘති ලියවෙන සුලභ තේමා කීපයක් තියෙනවා. අතර මේක කීපයක් තමයි කියන්නේ. රාස් පරික්ෂ කතා, වීර කතා, මිත්‍යා කතා, අභිරහස් කතා, මායා කතා, ඓතිහාසික කතා, උපමා කතා, විද්‍යා කතා, පරිසර කතා, විත්ති කතා, සුරංගනා කතා, පුරාවෘත්ත කතා, යන කතා, සමහර විට ආගමික කතා ආදී වශයෙන් බොහොම කීපයක් නම් කරන්න පුළුවන්. ජීවිතයේ තීරණාත්මක වයස් කිව්වේ සිටින පිරිසකට ලියන එක ලේසි පාස් කටයුත්තක් නෙවෙයි. ඔය වයසේ ළමයි සමාජයේ සියල්ල දෙස බලන්නේ සැකේ. 14 22 වයසේ තරුණ ළමයි, නව තරුණ ළමයි ඕනෑම වයනක දෙයක් අත්හදා බලන්න කැමතියි. ඕනෑම වයනක දෙයක් අත්හදා බලන්න කැමතියි. එහි ලැබෙන ප්‍රතිඵලය ගැන උන් තරම් ලොකුට අස්තමේතු කරන්නේ නැහැ. අලුත් අත්දැකීම් ලබා ගන්න ඉතාමත් කැමතියි. ඕනෑම දෙයක් කඩලා බලනවා. ඒක ආපහු හදන්න පුළුවන් ද කියන එක හිතන්නේ නැහැ. විරුද්ධ ලිංගිකයන්ට ලැබි වීරයෙක් වෙන්න කැමතියි. සමවයස් පිරිසත් එක්ක රංචු ගැහිලා විනෝද වෙන්න, කෑකෝ ගහන්න කැමතියි. කුතුහලයේ යවහා ගිය වයසක ඉන්න පිරිසක්. මෙන්න මේ පිරිසට තමයි යෞවන සාහිත්‍ය කෘති ලියන අයට ලියන්න සිද්ධ වෙන්නේ. මේ කණ්ඩායම ජීවිතයේ ඉතාම භයානක සංක්‍රාන්ති අවධියක ඉන්න පිරිසක්. ඒ ළමයි වැරදි පැත්තකට හැරුණොතින් වැරදි පැත්තටම යනවා. ඊළඟට මේ ළමයිගේ පොත් කියවීම. පොත් කියවීමත් විශේෂ දෙයක්. මේ ළමයින්ගේ සහ නව යොවුන් ළමයි. ඕන් මේ පොත ලියාපු පුද්ගලයාගේ නම් වුණාම ජනප්‍රියත්වය ඒ වගේ දේවල් ඒගොල්ලන්ට කිසිම දෙයක් නැහැ. පොත හොඳ නැත්තම් ළමලා ගන්න. පිටුවක් දෙකක් කියවලා ඉන්හිහාට දිරවන්නේ නැත්තම් පොත අතරලා ගන්න. කියවන්නේ නැහැ. නිර්දය ਵਿਚාරකයෝ ඒගොල්ලෝ. එනිසා ඒ අයට ලියන එක ටිකක් අමාරුයි. ටිකක් නෙවෙයි උගක් අමාරුයි. අන්රබී අත ගහලා තියෙන්නේ ඒ අමාරු වැඩේට. ඔහුගේ අලුත් ගෙදර අභිරහස කෘතියේ
මත්ද්‍රව්‍ය ජාවාරම ගැන කියනවට අමතරව තවත් මාතෘකා කීපයක් කතා කරනවා. ඊටාම සුළුයි. විශේෂයෙන්ම මේ පාසල් වල නෙමෙයි මේක එළියේ බෝකරේ විශ්වවිද්‍යාලවල. රටේ උත්තිමත්ම පරපුර එය කියන විශ්වවිද්‍යාල වලින් බෝ කරපු නාමපදේ. පාසල් වලට ගෝවිලා ගන්න. මේ නාමපදේ ගැන කතා කරනවා මේකේ තරම. එතකොට ළමයි ඉඳගෙන සෙල්ලම් බඩු අපේ රටේ මේ බොහෝ දෙමව්පියෝ අම්මලා තාත්තලා දෙනවනේ ළමයින්ට තුවක්කු සෙල්ලම් තුවක්කු. සෙල්ලමට වෙඩි තියන්නේ. පුංචි කාලේ සෙල්ලමට වෙඩි තියනවා ටිකක් ලොකු වුණාට පස්සේ ඇත්තට වෙඩි තියන්න පුළුවන්. ඒ සෙල්ලම් තුවක්කු දීම ගැන මෙයා කතා කරනවා. ඊළඟ දුම්බීමේ ආදීනම ගැන. දැන් කියන ළමයින්ගේ මේ පාසල් බෑග් එකේ බර හොඳ කුදු වෙනකම් පොඩ්ඩක් කොට ගහලා ළමයින්ගේ පිටේ එල්ලන එක ගැන. ඒ වගේම මේ නීති විරෝධී මුදල් ව්‍යාපාරය. බොහෝ අය කියන්නේ මේකට කළු සල්ලි කියලා. සුද්ධෝ අපිට බොහෝ කරා නරක හැමදේම කළු කියලා. සුද්ධෝ අපිට කිව්වා නරක ඕනම දෙයකට කළු කියලා කියපාන. අපි කිව්වයි කියනවා. black money, black market, blackmail. අපි ඔත් කියන්නේ කවුරුහත් white money, white market, white mail කියලා කියන්නේ නැහැ නේද? සුදු කියපේ දෙනවා අපි කියනවා. හැබැයි අපි කල්ලු. මම අතට මේක. අලුත් ගෙදර අභිරහසදී මේ අතුරු මාතෘකා කීපයක් කතා කළාට සංග්‍රහී ප්‍රධාන මාතෘකාව දිගේ අනේක අමතක කරන්නේ නැහැ. ඒ සමාජයේ තියෙන වෙනත් විවිධ විසමාචාර ගැන ඔහු කෙටි සඳහන් කිරීම කරගෙන යනවා. මේකී කියන හැටියට ළමා නිවාසවලට ආධාර බෙදා දීමේ මුවාවෙන් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරම්භ සිදු කිරීම ගැන තමයි මේකේ එහි සලකා බැලුවා කියන්නේ. හැබැයි ඒකම තිබුණු විද්‍යෝදය අවමාන උත්සවයේදී පොත් කීයක් කියවුවද කියලා නම් අපි දන්නේ නැහැ. වචනේ වැරදුනා නම් සමාවෙන්න. අන්ඩර්බීසි නිරත්නයන්ගේ අලුත් ගෙදර කෘතිය, අලුත් ගෙදර අභිරහස කෘතිය ගිය අවුරුද්දේ රාජ්‍ය සම්මාන අවසාන වටේ තේරුණා. නිර්දේශ වුණා. ඒ කියන්නේ යම් ප්‍රමාණයකට සාපේක්ෂව ස්තුතියි විපුල හේවා වලිමුනි ලේඛක මිතුරාට. අපි දැන් මේ උත්සවයේ අවසන් භාගයට සැපෙමින් සිටිනවා. අනුර ජීවිතේ වැඩි කාලයක් ගත කරන්නේ 30 වසරක කුරුළු යුද්ධයත් එක්ක. ත්‍රිකුණාමල ප්‍රදේශයේ. ඔහු ඒ කාලේ කවි ලියනවා යෝග ජනතා පුවත්පත ඇතුළු පුවත්පත් වලට. තවත් කවි ලියන කෙනෙක් ඉන්නවා නාවික හමුදා කඳවුරේ. ඔහු කවියෙක් විතරක් නෙවෙයි නැවියෙක්. මේ නැවියයි කවියයි අතර තියෙන සම්බන්ධකම කවියත් එක්ක ඉදිරියට ගලාගෙන යනවා. වරක් දහම් පාසලේ සංනිවේදන කටයුත්ත ඒ නැවියා විසින් කවියාට බාර දෙනවා. ඔවුන් එකතු වෙලා බොහෝ දේවල් කරනවා. ඒ නැවියා කවියා අද අපතර පොත්‍රිත්වයක් කරන් අපිත් එක්ක ඉන්නවා. නැවියා අද කොළඹ දිස්ත්‍රික්කයේ පළවෙනියා බවට පත් වෙලා මහමැති වර්ණයේදී අද රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඒ ස්නේහවන්ත භාවය පළ කරන්නට අපි අනුරටත් රංජිතත් ආරාධනා කරනවා. රියාරත්නිරාල් සරත් වීරසේකර මහතාට කෘති පුද කිරීම සඳහා බොහොම ස්තුතියි. ඊයේ මේ මෙතන තිබුණා මගේ උත්සවය. මගේ පොත පිටකිරීමේ උත්සවය. ඒ පොතට පාදක වෙලා හිටියා පුද්ගලයෝ 38 දෙනෙක්. මම ඒ 38 දෙනාගෙන් 4 දෙනෙක් තෝරාගෙන පොත පිරිනැමුවා. අද පොත් 3ක් පිරිනැමෙනවා 38 දෙනෙකුට අනුරගේ. අනුර හිතනවා එහෙම නොදුන්නොත් ඒ අය තරහ වෙයි. යාළුවන්ට හිතවතුන්ට
නිර්මාණකාරණයට සම්බන්ධ වෙච්ච අයට සියලු දෙනාටම ඔහු පොත් බෙදා හරිනවා. එහෙම තමයි මේ අනුරගේ හැටි. එහෙම නෙමෙයි නම් ඒ අනුරත් නෙමෙයි. අනුර එහෙම කෙනෙක්. නිසා ඔහු තවත් කෘතවේදී පූජාවක් කරන්න සූදානම් වෙන මොහොතක් අප දන්නවා පාලිත ලක්ෂ්මන්ද සිල්වා කියන අපූර්ව ඡායාරූප ශිල්පියා, රූපවාහිනී ශිල්පියා, ඒ වගේම පුවත්පත් කලාවේදියා. මේට සෑහෙන කාලයකට පෙර අප අතරින් වියෝ වෙනවා. ඒ වියෝ වෙන්න පෙර රූපවාහිනී ළමා වැඩසටහනක් කරනවා අත්රූකඩ. ඒ වැඩසටහන කරන්නේ පංචතන්ත්‍රය ඇසුරින්. ඒ පිටපත ලියන්නේ අනුර. ඒ ලියන පිටපත ඇසුරෙන් රචනා කරපු ඒ අත්රූකඩ ළමා නිර්මාණයට ඒ වසරේ හොඳම රාජ්‍ය සම්මානය හම්බ වෙනවා. ඒ අතර වාරේ ඔහුගේ වියෝවෙන් පස්සේ වසර දෙකකට පමණ පසු පාර්ථ ලක්ෂ්මන්ගේ පුතත් අකල්හි වියෝ වෙනවා. තාත්තයි පුතයි දෙන්නම අද අපාතර නැහැ. ඉතිරි වෙලා ඉන්නේ පාලිතගේ නෝන මාත්‍යත් දියණියත් විතරයි. මේ ඔවුන්ගේ හෘද සංවේදී බව පළ කරන්නට අපූර්ව ගීයක් ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන. ඒ නිර්මාණය කරන ගීයේ පද රචනය සෙත්මි ගුණතිලක, ගායනයත් සෙත්තිමයි, සංගීතය බිම්සර අල්මේදා. විශේෂත්වය වෙන්නේ පබවි භාව්‍යා කියන පාලිත ලක්ෂ්මන් සිල්වාගේ දියණිය පියාණන් සහ සොයුරා වෙනුවෙන් ඒ ගීතයේ රූප රචනයට සම්බන්ධ වෙනවා. අපි මේ සංවේදී ගීය පාලිත සිල්වාට තිසුල සංදීපට දක්වන උපහාරයක් හැටියට අපි නරඹමු. මතකයන් සමග ජීවිතය හරි සුන්දරයි. අත්අල්ලාගෙන මේ සංසාරේ ඇවිද යන්නට තියෙන බොහෝ දුරක්. සසරේ කෙදිනක හෝ හමු වෙනතුරු බලා සිටින්නම් නිහඬව ඔබ එනකම්. Balahin
දෙකක් ඈත ආසේ පායා තියෙනවා නොනැවති මේ සංසාරේ නුඹ එනකන් ඉන්නවා මේ සොඳුරු වැහිබර සැඳෑවට පැමිණි ඔබ සැම වෙනුවෙන් ස්තුති කතා පවත්වන්නට හමාර බණවල දෙසන්නට මම ආරාධනා කරනවා අපේ සාහිත්‍යවේදියා අනුර බීසනවිරත්නයට. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් වේවා. මම හිතන්නේ පොතක් දොරට වැඩීමේ උළෙලක් සංවිධානය කරනවා කියන්නේ පොත් 10ක් ලියන තරම් මානසික සහ කායික වෙනසක්. මම මේ වෙහෙසේ දැන් ඉන්නේ. ඒ වෙහෙස මන්දකට හරි මට සමනය කරගන්නට ඉඩ සැලසුනේ මගේ පහන්නට නිර්මාණ කේන්ද්‍රයේ සෞඛ්‍ය විශේෂයෙන් බණ්ඩාර හැරියගොඩ ඉතිරිවා වලිමුණ සුනන්දා රණසිංහ චම්පානි දේවිකා සුජීවනලා මෙහෙලත් නායක මෙයා සුනිලා විජේසිංහ යමුනා මාලිනී එයාදී බොහෝ පිරිසක් මෙතන ඉන්න ගාමිණී අභියෝග පුෂ්පයි අනන්තලක ඒ සියලු දෙනාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඒකම අද මෙතන මෙවැනි දෙයක් සිදුවන විට ඔබ මෙතන නැත්නම් ඒ ඇත්තටම නිසා දෙයක් බවට පත් වෙන නිසා තමන්ගේ කාලය කැප කරගෙන මෙතනට පැමිණලා මට ශක්තියක් දෙච්ච හැම දිනාටම හැම රසික හිතවතුන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ විශේෂ ආරාධනය පිළිගෙන මම පැමිණි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහත්මයාට මාගේ ගෞරව නාමය පුදු කරනවා. ඒ වගේම මම කලක් සේවක සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත ඒකනායක මහත්මයාට මගේ ස්තුති කරනවා පුදු කරනවා. ඒ වගේම අපේ පවුලට සම්බන්ධ වුණ මගේ බෑණනුවන්ගේ පාර්ශවයෙන් ඥාතිත්වයක් තියෙන අත්තනගල රජමහා විහාරවාසී කුරුගන්දේ සිරිසිවිලි ස්වාමීන් වහන්සේ ඇතුළු හිම ස්වාමීන් වහන්සේ දෙනමට මාගේ පත්තුමාන නාමයෙන් මම ගන්න කැමතියි. ඉතින් මේ පොන්චි උත්සවය සංවිධානය කරන්නට බොහෝ වෙනස මාසියු සියලු දෙනාටම මගේ ස්තුතිය නාමයෙන් පළතුරු පුරා දෙකකට ආසන්න කාලයක් පුරා අපට සාහිත්‍ය රසය නොඅඩුව ලබා දෙන අනුර බීසනවිරත්නයන්ට බොහොම ස්තුතියි. එහෙමනම් අද දවසේ මේ කටයුතු මෙතනින් නිමයි. ඔබ හැම දිනකටම සුබ සන්ධ්‍යාවක්. සිහින නෙළුම් මල ජීවිත ඔකුනේ දැස අභියස පිපිසලේ දැස අභියස පිපිසලේ සිහින නෙළුම් මල ජීවිත ඔකුනේ තුන් යම ගත වූ ජීවිතයේ අරුණලු නැගෙන පවාතලේ තුන් යම ගත වූ ජීවිතයේ අරුණලු නැගෙන පවාතලේ අහස ඉසවුවේ
ඔබ මා දුටුවේ රිදී පහන් තරුවක් වාගේ රිදී පහන් තරුවක් වාගේ වසාගෙන මැනියම් යාමේ යහනත වැතිරී නිදන වෙලේ කවියක් සේ ඔබ හදවත කුලිවි මහද පිරිමැද අවදි කරා මැදියම අවදිව හැබැහින් දුටුවෙමි පෙර යම නින්දේ දුටු සීනේ